හරි ඇහෙනවද හැමෝටම මාව? ඔව් සර් ඇහෙනවා. හරි එහෙනම් අපි අවසානට අපි කතා කරගෙන හිටපු ගැන කතා කරමු. අපි කතා කරගෙන හිටියේ කන්ට්‍රෝලින් එක එහෙම නැත්නම් CU එක ගැන. මොකද CU එකෙන් වෙන්නේ? ලියාගත්තද ඔයාලා ඒ වෙලාවේ මම අර කියපු නෝට් එක සම්පූර්ණවම? නැත්නම් අවසාන මොහොතේ ඔෆ් වුණින්ද ලියාගන්න බැරි වුණාද? ඒකයි කියන්නකො හරියට තියාගන්න බැරි වුණා. ලියාගන්න පරිගණකයට සම්බන්ධ සියලුම අභ්‍යන්තර සහ බාහිර උපකරණ පරිගණකයට සම්බන්ධ සියලුම අභ්‍යන්තර සහ බාහිර උපකරණ පාලනය කරනු ලබන්නේ පාලන ඒකකය මගිනි. හරි එහෙනම් අපි අර මුලින් කතා කරේ අංක ගණිතමය හා තාර්කික එකක කියන්නේ මොකද්ද? පරිගණකයේ යම්කිසි ගණිතමය කටයුත්තක් හරි තාර්කික කටයුත්තක් හරි සිද්ධ වෙනවා නම් ක්‍රියාත්මක වෙන්නේ අංක ගණිතමය හා තාර්කික ඒකකේ. එහෙනම් පාලන ඒකකෙන් මොනවද වෙන්නේ? අපි පරිගණකයට සම්බන්ධ කරන අභ්‍යන්තර සහ බාහිර උපකරණ කියන සියලුම දේවල් පාලනය කරන එකලු පාලන ඒකකයෙන් සිද්ධ වෙන්නේ. දැන් ඕගොල්ලන් දන්නවා මොනවද මේ අභ්‍යන්තර උපකරණ කියන්නේ? අභ්‍යන්තර උපකරණ කියන්නේ අපි දන්නවා සිස්ටම් යුනිට් එක ඇතුළේ තියෙනවා ගොඩාක් කොටස් නේද? මදර් බෝඩ් එක, RAM එක, VGA කාඩ් එක, එතකොට ප්‍රොසෙසර් එක, ඔය අපි දන්න හැම දෙයක්ම ඇවිල්ලා අපි කියනවා මේවා අභ්‍යන්තර උපකරණ. එතකොට බාහිර උපකරණ කියන්නේ අපි පිටින් සම්බන්ධ කරන ඒවා. ඕගොල්ලන්ට මම පැවරුම දෙවෙනි මේ එදා ඉස්කෝලේදී දුන්න පැවරුමේ දෙවෙනි කොටස මතකද? පෝට්ස් එහෙම නැත්නම් මේ කෙවෙනි ගැන දුන්නා මේ පැවරුම. මෙන්න මේ පෝට්ස් වලට එහෙම නැත්නම් මෙන්න මේ කෙවෙනි වලට සම්බන්ධ කරන්න පුළුවන් සියලුම උපකරණ වලට අපි කියනවා බාහිර උපකරණ කියලා. ඒ කියන්නේ අපි දන්නවා අනිවාර්යයෙන්ම අපි සම්බන්ධ කරන්න ඕන කීබෝඩ් එකක්, මවුස් එකක්. මේවා සියල්ලම එහෙනම් ඇවිල්ලා මේ බාහිර උපකරණ කියන එකට අපිට ගන්න පුළුවන්. හරි. ඒකෙත් අපි උදාහරණ දෙකක් මෙන්න මේ විදිහට ලියාගමු. උදාහරණ. ප්‍රපාලනික එකේ යටතේම උදාහරණ. ලියාගන්න මෙන්න මෙහෙම. පරිගණකය පණ ගැන්වෙන මොහොතේ සියලුම උපකරණ නිවැරදිව සම්බන්ධ දැයි පරීක්ෂාව. පරිගණකයේ පණ ගැන්වෙන මොහොතේ සියලුම උපකරණ නිවැරදි දැයි පරීක්ෂාව. දැන් ඔයාලා දන්නවා අපි අලුතෙන්ම කම්පියුටර් එකක් අරගෙන එහෙම නැත්නම් ඔයාලගේ ලැබ් එකේ තියෙන කම්පියුටර් ලැබ් එක හිතන්නකෝ. දැන් ওই කම්පියුටර් ලැබ් එකට ගිහිල්ලා කම්පියුටර් එක ඔන් කරනකොට අපි ගෙදර තියෙන ටීවී එක වගේ එකපාරම ඔන් වෙනවද? නෑනේ. ටිකක් වෙලා යනවා නේද? පොඩි ප්‍රොසෙස් එකක් නිකන් ඉලක්කම් ටිකක් ගිහිල්ලා කොටුවක් ඇවිල්ලා කොහොම වෙලානේ පරිගණකේ ඔන් වෙන්නේ. හරි යන්නේ එහෙනම් මෙන්න මේ සිද්ධ වෙන වෙලාවේදී ඇත්තටම මෙන්න මේ පාලනය එකකේ විසින් පරීක්ෂා කරලා බලනවා අපේ පරිගණකයේ තියෙන උපකරණ සියල්ලම හරියට තියෙනවද? මොනවත් අඩුපාඩුවක් තියෙනවද? දැන් මට කියන්න බලන්න පොඩි මැසේජ් එකක් අනිවාර්යයෙන්ම හැමෝම දාන්න ඕනේ. ඔයාලා දැකලා ඇති සමහර පරිගණක ඔන් කරනකොට එනවා පොඩි error එකක් please press F1 to continue. කො බලන්න දැකලා තියෙන අය පොඩි මැසේජ් එකක් දාන්න මට. ගොඩක් කම්පියුටර්ස් වල තියෙන ඔය ගෙවල් වල තියෙන කම්පියුටර්ස් වල එහෙම ඕන තරම් ඇති. දැකලා තියෙනවා. ඔව් දැකලා තියෙනවා. ඔව් සර්. දැකලා තියෙනවා. හරි. අන්න මෙන්න මේ ඔයාලට එන error එක ඇත්තටම කරන්නේ මෙන්න මේ පාලනය එකකේ. එතකොට අපි පරිගණකය ඔන් කරනකොට එයා මුලින්ම චෙක් කරනවා
අපේ පරිගණකයේ කොටස් ටික හරියද මේවා නිවැරදිව තියෙනවද මේවා හරියටම වැඩ ක්‍රියාත්මක වෙනවද කියලා අන්නේ චෙක් කරලා බලලා තමයි පරිගණකය හරියටම තියෙනවා නම් පරිගණකේ නිකම් ඔන් වෙන්නේ නැත්නම් අපිට අන්න අර විදිහට පොඩි එරර් එකක් එනවා මෙන්න මේ දෝෂය තියෙනවා අවුලක් නැද්ද කමක් නැද්ද F1 එක ප්‍රෙස් කරලා ඔයාට ඕන නම් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හරි එහෙනම් මම දැන් චූටි ඇක්ටිවිටි එකක් දෙනවා. ඒ ඇක්ටිවිටි එක ඔයගොල්ලන්ගේ ගෙදර කම්පියුටර් එකක් එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තියෙනවා නම් ඔයාලා පරිගණකය ඔන් කරන්න කලින් කීබෝඩ් එකයි මවුස් කම්පියුටර් එක ඔන් කරලා බලන්න. කීබෝඩ් එකයි මවුස් එකයි ගලවලා කම්පියුටර් එක ඔන් කරලා බලන්න කම්පියුටර් එක නිවැරදිව ඔන් වෙනවද නැද්ද කියලා. බලලා ඉවරලා මට කියන්න මං ඊළඟ දවසේ අපි ඊළඟ මීටින් එකෙන් හම්බ වෙන දවසේට මං ඕක අහනවා හැමෝගෙම අනිවාර්යෙන්ම ගෙවල් වල ඩෙස්ක්ටොප් එකක් ලැප්ටොප් එකක් නම් බෑ ඔය වැඩේ කරන්න. ඩෙස්ක්ටොප් පරිගණකයක් තියෙනවා නම් කීබෝඩ් එකයි මවුස් එකයි හිමීට ගලවලා කම්පියුටර් එක ඔන් කරලා බලන්න කම්පියුටර් එක ඔන් කරන්න පුළුවන්ද බැයිද කියලා. හරි. එහෙනම් ඔන්න පාලන එකකින් තමයි ඔන්න ඔය සිද්ධියෙම ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. හරි. එහෙනම් පාලන එකකින් ඔය සිද්ධිය වෙනවා කියන්න තව උදාහරණයක් තියෙනවා. දෙවෙනි උදාහරණය ලියා ගන්න උදාහරණ දෙක. ඒක යටතෙම ලියා ගන්න පරිගණකය ඔන් කර ඇති මොහොතක පරිගණකය ඔන් කර ඇති මොහොතක USB හරහා එහෙම නැත්නම් USB කෙවෙනිය හරහා USB කෙවෙනිය හරහා බාහිර උපකරණයක් සම්බන්ධ කිරීමේදී විධාන නිකුත් කිරීම විධාන නිකුත් කිරීම. හරි ඒක නම් ඔන්න මං හිතනවා අර මුලින් මං කිව්ව උදාහරණය නොදැක්කත් press F1 to continue කියන මේ ඒක නොදැක්කත් මේක නම් දැකලා ඇති කම්පියුටර් එක ඔන් වෙලා තියෙනකොට ඔයාලා පෙන් එකක් එහෙම කම්පියුටර් එකට ගැහුවොත් ටින් ගාලා පොඩි සද්දයක් ඇහෙනව නේද? ඈ සද්දය ඇහිලා මොකද බළු ඒ ඩිවයිස් ඉතින් හා ඔක්කොගේ අයින් කරන මොකුත් නැහැ නේ ළමයි ප්‍රශ්න දාගන්න එපා මේක ඇතුලේ. මොකද්ද මේ අන්නේ පොඩි විධානයක් නිකුත් කළා මෙන්න මේ ඩිවයිස් එක ඔයගොල්ලෝ ඔයාගේ පරිගණකයට සම්බන්ධ කරා කියලා හඳුනා ගන්න වැඩේ අන්න ඒක කරන්නෙත් එහෙනම් ඇත්තටම මෙන්න මේ පාලන ඒකක. ඒකයි අපි කිව්වේ අභ්‍යන්තර සහ බාහිර උපකරණ පාලනය කරන්න. එහෙම නැත්නම් ඩිවයිස් පරිගණකයට සම්බන්ධ කරන සියලුම අභ්‍යන්තර බාහිර උපකරණ පාලනය කරන්නේ මෙන්න මේ පාලන ඒකකින්. එතකොට මේ පාලන ඒකකයක් කොහෙද තියෙන්නේ? හරියටම ඇඩ්‍රස් එක කිව්වොත් එහෙම සිස්ටම් යුනිට් එකේ තියෙනවා මොකද්ද? CPU කියලා එකක්. එහෙම නැත්නම් මධ්‍ය සැකසුම් මේකේ කියලා එකක්. මෙන්න මේ මධ්‍ය සැකසුම් මේකකේ ඇතුලේ තමයි මෙන්න මේ පාලන ඒකකේ කියන එකක් තියෙන්නේ. තේරුණාද? හරි. එහෙනම් ඔන්න දැන් අපි අර මුලින් කතා කරපු පරිගණක ආකෘතිය එහෙම නැත්නම් පරිගණක නිර්මිතයේ නිල් පාට කොටුව දැන් කතා කරලා ඉවර කරා. අද නිල් පාට ලොකු කොටුවෙන් අපි කිව්වේ මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන වශයෙන් කොටස් කීයද? 3යි. මොනවද 3? මතක රෙජිස්ටරය 2 අංක ගණිතමය හා තාර්කික ඒකකය 3 මොකද්ද? පාලන ඒකකය. එතකොට මේ අපි මුලින්ම කතා කරා මතක රෙජිස්ටරය කියලා එකක්. මොකද්ද මතක රෙජිස්ටරයේ මොනවද තියෙන්නේ? මතක රෙජිස්ටරයේ තියෙන්නේ අර අංක ගණිතමය හා තාර්කික ඒකකයේ මොන හරි ක්‍රියාවලියක් සිද්ධ වෙනවා නම් මෙන්න මේ ක්‍රියාවලිය සිදු වෙන්න අවශ්‍ය తాවකාලික මතකයන් ටික තමයි මතක රෙජිස්ටරයේ තියෙන්නේ. එතකොට අංක ගණිතමය හා තාර්කික ඒකකයෙන් මොකද්ද වෙන්නේ? පරිගණකයේ හරහා යම්කිසි ගණිතමය කටයුත්තක් හරි තාර්කික කටයුත්තක් හරි සිද්ධ වෙනවා නම් මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙද්දී ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ ALU කියන කොටස.
කොට පාලනයකකින් මොනවද වෙන්නේ? පරිගණකයට සම්බන්ධ කරලා තියෙන අභ්‍යන්තර සහ බාහිර කොටස් කියන සියල්ලම පාලනය කරනවා. එහෙනම් අපි යමු මෙතනින් ඉස්සරහට පරිගණක මතක. එතකොට කම්පියුටර් මෙමරි. මට කියන්න බලන්න ඕගොල්ලන් අර chart එක බලලා පරිගණක මතක වර්ග කීයක් තිබ්බද? මෙසේජ් එකක් දාන්න මට. රූප සටහන හොඳට බලලා පරිගණක මතක වර්ග එක්කෙනයි තවම මැසේජ් කරේ 2යි 3යි 8යි 9යි 6යි 7යි 8යි බොහොම හොඳයි. රූප සටහනේ හැටියට අපිට ප්‍රධාන වශයෙන් පරිගණක මතක වර්ග දෙකක් තියෙනවා. ඒක මම මෙන්න මේ විදිහට ඕගොල්ලන්ගේ පොතේ තියෙන නෝට් එකම අරන් තියෙනවා. පරිගණක මතක ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. මොනවද තියෙන්නේ? ප්‍රාථමික මතකය, එහෙම නැත්නම් ප්‍රධාන මතකය, ඉංග්‍රීසි වලින් අපි කියනවා ප්‍රයිමරි මෙමරි, එහෙම නැත්නම් මේන් මෙමරි කියලා. ඊට අමතරව ද්විතීයික මතකය කියලා එකක් තියෙනවා. හරිද? එතකොට අපි දැන් යන්නේ එහෙනම් මෙන්න මේ මතකයන් වල පළවෙනි එක ප්‍රධාන මතකය, එහෙම නැත්නම් ප්‍රාථමික මතකය කියන එකට. හරි? ලියන්න අලුත් මාතෘකාවක්. ප්‍රධාන මතකය මේන් මෙමරි, එහෙම නැත්නම් ප්‍රාථමික මතකය ප්‍රයිමරි මෙමරි. ඔය නම් දෙකම ලියා ගන්න. ප්‍රධාන මතකය ප්‍රාථමික මතකය කියලා දෙකම ලියා ගන්න. ඔය දෙකම කියනවා. හරි. ලියා ගන්න. ඊට පස්සේ ප්‍රාථමික මතකය කියන්නේ මොකක්ද කියලා මෙන්න මෙහෙම මධ්‍ය සැකසුම් ඒකකයට ඍජුවම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රාථමික මතකය වේ. ඍජුවම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රාථමික මතකය වේ. පරිගණකයේ වේගය, කාර්යක්ෂමතාවය කෙරෙහි මීළඟට බලපෑම් කළ හැකි කොටස වන්නේ මෙම මතකයයි. මොකද පුතේ මේ පරිගණකයේ වේගයේ කාර්යක්ෂමතාවයට මීළඟට බලපෑම් කළ හැකි කියලා කිව්ව කතාව? අපි ඔය කතාව ඉස්සෙල්ලත් ලිව්වා. මොකේට හරි. මොකේටද අපි ලිව්වේ? පොඩි මැසේජ් එකක් දාන්න බලන්න. පරිගණකයේ වේගයේ කාර්යක්ෂමතාවයට ඍජුවම බලපාන කොටසක් ගැන අපි මේ දැන් ලිව්වා. මොකක්ද මේ කොටස? හැමෝම chat එකේ මැසේජ් මම අහපු ප්‍රශ්නෙට උත්තරයක් දාන්න. මොකද මම බලන්න ඕන ඔයගොල්ලන් නිදිද නැද්ද කියලා. දිල්කි නිදි නෑ. විෂන් ප්‍රමෝද් නිදි නෑ. අනිත් අය නිදි වගේ.
කරමු සර් කියලා කට්ටිය නිදිද? කො උත්තර? ශාස්ත්‍රී ඕකේ. සංජීව සජීවනී ඕකේ. හරි බොහොම හොඳයි. හරි අපි එහෙනම් මුලින්ම කතා කරා මේ CPU කියන එක ගැන. නේද? පරිගණකයේ වේගයේ කාර්යක්ෂමතාවයට ඍජුවම බලපෑම් කරන්නේ CPU එක. මෙන්න මේ CPU එකට පස්සේ ඊළඟට මේ පරිගණකයේ වේගයේ කාර්යක්ෂමතාවයට බලපෑමක් කළ හැකි යම් කිසි දෙයක් තියෙනවා නම් අන්න ඒකට ඇවිල්ලා අපි ඒ කොටසට ඇවිල්ලා කියනවා ප්‍රධාන මතකයේ කොටස් ටික තමයි මෙන්න මේකට බලපාන්නේ. හරි? එහෙනම් ඒකටම ලියා ගන්න මෙන්න මේ විදිහටත් ප්‍රාථමික මතකයේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදේ. ප්‍රාථමික මතකය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදේ. ඔයගොල්ලන් දැනටමත් දන්නවා මේ තුන. පළවෙනි එක පඨන මාත්‍රා මතකය. ඉංග්‍රීසි වලින් අපි කියනවා read only memory. එතියෙන් ROM කියලා කියනවා. දෙක සසම්භාවී පිවිසුම් මතකය. random access memory. එතියෙන් අපි කියනවා RAM කියලා. තුන්වෙනි එක වාරක මතකය cache memory. ලියා ගන්න. ඩෙලිවර්ලා මට ඕකේ මැසේජ් එකක් දාන්න. विभावी ओके रश्मि ओके के අම්මේ මට ලියන්න තිය පොතක් තිබ්බා. පොතක් නේද? ආයිඩි ලියන්න. නිකන් ගණේ කන්නේ ලියා ගන්න ඒක දානවා ලියන්න ඕනේ. තේජන මයික් එක ඔෆ් කළාද? හරි එහෙනම් මම හිතනවා දැන් ලියලා ඇති ඉවර ඇති කියලා. එහෙනම් පුතේ ප්‍රධාන මතකය කියලා අපි කොටසක් දෙනවා. මේ ප්‍රධාන මතකයේ ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදෙනවලු. පඨන මාත්‍රා මතකය, සසම්භාවී පිවිසුම් මතකය, වාරක මතකය කියලා. ඉංග්‍රීසි වලින් කිව්වොත් read only memory, random access memory, cache memory. කෙටියෙන් අපි ROM, RAM, cache කියලා කියනවා. හරි එහෙනම් අපි යමු මේ එකින් එක ගැන කතා කරන්න. ලියන්න පළවෙනි එක පඨන මාත්‍රා මතකය read only memory ROM. අලුත් මාතෘකාවක් අනු මාතෘකාවක්. පඨන මාත්‍රා මතකය read only memory ROM. හරි එතන ඔන්න පඨන මාත්‍රා මතකය ගැන අච්චු පොතේ තියෙන නෝට් එක ඔතන තියෙනවා. ඕක ඕගොල්ලන් පස්සේ ලියා ගන්න. එහෙම නැත්නම් පොතේ තියෙනවනේ පාඩම් කරනකොට පාඩම් කරන්න. දැන් ලියා ගන්න පොඩි මං කියන පොඩි නෝට් එක මං ඔය කෙටියෙන් ඕගොල්ලන්ට හදලා දීලා තියෙන්නේ. ඕගොල්ලන්ට පාඩම් කරන්න ලේසි වෙන්න පොඩි නෝට් එකක්.
ලියා ගන්න මෙන්න මෙහෙම. රොම් හි මතකය ස්ථීර මතකයකි. රොම් හි මතකය ස්ථීර මතකයකි. නැවත නැවත ලිවීම හෝ මකා දැමීම සිදු කළ නොහැක. නැවත නැවත ලිවීම හෝ මකා දැමීම සිදු කළ නොහැක. කියවීමට පමණක් හැකි මෙම මතකයෙහි දෘඩාංග පිළිබඳ විස්තර ආදිය ඇතුළත් වේ. දෘඩාංග පිළිබඳ විස්තර ආදිය ඇතුළත් වේ. විදුලිය විසන්ධි මෙහි මතකය නැති නොවේ. මෙහි මතකය නැති නොවේ. එහෙනම් ළමයි මට පොඩි මැසේජ් එකක් දාන්න බලන්න මේක ඇවිල්ලා නැශ්‍යද නැශ්‍ය නොවනද? අදාළ මැසේජ් එකක් දාන්න. බලමු ඉස්සෙල්ලාම උත්තර දෙන්නේ කවුද කියලා. නැශ්‍යද නැශ්‍ය නොවනද? තාම නෑ. නැශ්‍ය නොවන very good. නැශ්‍ය නොවන හරි. බොහොම හොඳයි. හරි. එහෙනම් ලියා ගන්න මෙම මතකය නැශ්‍ය නොවන මතකයකි. non volatile memory එකකි. presentation එකේ english නම තියෙනවා non volatile කියලා. හරියට අකුරු බලලා ලියා ගන්න නැශ්‍ය නොවන මතකය කියන එකත් ලියා ගන්න. non volatile memory. හරි. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. ඔන්න අපි ROM ගැන ලිව්වා. දැන් අපි යනවා RAM කියන එකට. random access memory. සසම්භාවී පිවිසුම් මතකය random access memory. පොතේ ඉස්සෙල්ලක ලියාගත්තා නේද? ලියාගත්තේ නැත්නම් මට ටක් ගාලා කියන්න. හරි ලියාගෙන වගේ. ඔන්න සසම්භාවී පිවිසුම් මතකය ගැන අච්චු පොතේ තියෙන නෝට් එකත් ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. අපි ඒකට ලියාගමු මෙන්න මෙහෙම අපේ නෝට් එක මෙන්න මෙහෙම. RAM හි මතකය තාවකාලික මතකයකි. RAM හි මතකය තාවකාලික මතකයකි. එනම් දත්ත නැවත නැවත ලිවීම හා මකා දැමීම එනම් දත්ත නැවත නැවත ලිවීම හා මකා දැමීම සිදු කළ හැකි අතර විදුලිය පවතින තාක් මෙහි මතකය රඳා පවතී.
ඒකම ලියා ගන්න. පරිගණකයේ කාර්යක්ෂමතාවයට මෙහි වේගය වැදගත් වේ. පරිගණකයේ කාර්යක්ෂමතාවයට මෙහි වේගය වැදගත් වේ. ඒකත් එක්කම මම අර අහපු අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙම නැවතත් අහනවා. පුතේ මේක ඇවිල්ලා නශ්‍යද නශ්‍ය නොවනද? ටක් ගාලා මැසේජ් එකක් දාන්න. very good ලෑස්ති වෙලාම ඉඳලා තියෙන්නේ. volatile නියමයි. හොඳයි. එහෙනම් ලියා ගන්න මෙම මතකය නශ්‍ය මතකයකි volatile memory එකකි. මෙම මතකය නශ්‍ය මතකයකි volatile memory එකකි. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ යම් කිසි මතකයක් తాවකාලිකයි නම් ඒක නශ්‍යයි, ස්ථිරයි නම් ඒක නශ්‍ය නොවන. ඊළඟට අපි යමු එහෙනම් තුන්වෙනි එකට වාරක මතකය කැෂ් මෙමරි. වාරක මතකය කැෂ් මෙමරි. විනාඩි 8යි තියෙන්නේ ළමයි ඉක්මන් කරන්න. ඒකට ලියා ගන්න ප්‍රමාණයෙන් ඉතා කුඩා ධාරිතාවයක් තිබුණද ප්‍රමාණයෙන් ඉතා කුඩා ධාරිතාවයක් තිබුණද වේගයෙන් ඉතා වේගවත්ම මතකය වේගයෙන් ඉතා වේගවත්ම මතකය වාරක මතකය වේ. මෙයට CPU මතකයයිද කියනු ලබයි. මධ්‍ය සැකසුම් ඒකක මතකය එහෙම නැත්නම් CPU memory. CPU මතකයයිද කියනු ලබයි. මෙය CPU සහ primary memory අතර අතරමැදියා ලෙස ක්‍රියාත්මක වේ. මෙයද తాවකාලික මතකයකි. එහෙනම් ඒකටත් ඔයගොල්ලන් ලියන්න බලන්න ඒක නශ්‍යද නශ්‍ය නොවනද කියලා. මෙසේජ් එකක් දාලා මොමුදායි නශ්‍ය මතකයක් తాවකාලිකයි නම් නශ්‍ය මතකයක් වේ. හරි එතකොට මෙතන පරිගණක මතක ගැන මේ මෙන්න මේ වාරක මේ මොකද කැෂ් මෙමරි එක ක්‍රියාකාරයේ තියෙනවා මධ්‍ය සැකසුම් මේකේ සහ ප්‍රාථමිකම ඒකක අතර ඔයගොල්ලන්ගේ අච්චු පොතේ 49 වෙනි පිටුවේ තියෙනවා මේවා වැඩි කතා කරන්න දෙයක් නැහැ පුතේ ඔයගොල්ලන් බලා ගන්න අපි වෙලාව තව විනාඩි 5ක් වගේ තියෙන්නේ
ඒක නිසා මේ එතකොට මේ වාරක මතකය කියන්නේත් ඇවිල්ලා తాවකාලික මතකයක් නශ්‍ය මතකයක් මේක ඇත්තටම සිද්ධ වෙන්නේ මෙන්න මේ මධ්‍ය CPU එකටයි ප්‍රයිමරි මෙමරි එකටයි අතරමැදි එක විදිහට යා වැඩ කරනවා. අපි යමු ඉස්සරහට අපේ අර රූප සටහනේ බලන්න උඩම තියෙන එක එහෙම නැත්නම් ඕක අනිත් පැත්ත හැරෙව්වොත් එහෙම යටම තියෙන එක ද්විතීයික මතකය secondary memory එහෙම නැත්නම් අපි ඔකට සහායක මතකය කියනවා ආදේශක මතකය කියනවා ඔය නම් ඔක්කොම ලියා ගන්න. හරි ඒකට ලියා ගන්න මෙන්න මෙහෙම ඔයගොල්ලන්ගේ පොතේ තියෙන නෝට් එක කොහොම තියෙනවා ඒ ඊට අමතරව මෙන්න මෙහෙම ලියා ගන්න දත්ත සහ උපදේශ පසුකාලීනව නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා දත්ත සහ උපදේශ පසුකාලීනව නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා ස්ථීරවම ගබඩා කර තබනුයේ ද්විතීයික මතකයන් තුලය. එහෙනම් පුතේ ඔයගොල්ලන් ළඟ තියෙන මොනවා හරි එකක් පස්සේ ප්‍රයෝජනෙට ගන්න හරි නැත්නම් යාළුවෙක්ට දෙන්න හරි මොකක් හරි උපකරණයකට දාලා දෙනවා නම් අන්න ඒ මතකයන් වලට අපි කියනවා ද්විතීයික මතකය කියලා. උදාහරණයකට වාගේ යාළුවෙක් වාගෙන් ඉල්ලනවා කියලා හිතන්න සින්දුවක්. ඔයා සින්දුව මොකටද දාලා දෙන්නේ? පෙන් එකකට දාන්න පුළුවන්, මෙමරි කාඩ් එකකට දාන්න පුළුවන්, CD එකකට දාන්න පුළුවන්. එහෙම නැත්නම් එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක් එකකට දාලා දෙන්න පුළුවන්. හරි. මෙන්න මේ වගේ අපිට මෙන්න මේ පස්සේ ප්‍රයෝජනයට ගන්න එහෙම නැත්නම් තව කෙනෙකුට භාවිතා කරන්න මොකක් හරි උපකරණයකට අපි දාලා දෙනවා නම් අන්න මේ සියලුම උපකරණ අපි කියනවා ද්විතීයික මතකය කියලා. එහෙම නැත්නම් සහායක මතකය කියලා. හරිද? එහෙනම් පුතේ මේ මතකය ඇවිල්ලා වොලටයිල්ද නන් වොලටයිල්ද? unvolatile non volatile very good නශ්‍ය නොවන මතකයක් තමයි මේකත් වෙන්නේ මොකද මේක ඇවිල්ලා ස්ථිරයි දැම්මොත් දැම්ම අපිට ඕන නම් ඩිලීට් කරන්න පුළුවන් නැත්තම් දැම්මොත් ඒක තියෙනව නැති වෙන්නේ නැහැ ඉබේම නම් මේක ඇවිල්ලා නශ්‍ය නොවන මතකයක් non volatile memory එකක් ලියා ගන්න මෙම මතකය නශ්‍ය නොවන මතකයක් වෙයි එකටම ලියා ගන්න මෙම මතකය විවිධ මාධ්‍යයන් ඔස්සේ දත්ත ගබඩා කරනු ලබයි විවිධ මාධ්‍යයන් ඔස්සේ දත්ත ගබඩා කරනු ලබයි එහෙනම් පුතේ මේ secondary memory අපි කියවනේ අර උදාහරණ දෙක තුනක් මේ උදාහරණත් ඇත්තටම කොටස් වලට බෙදෙනවා මෙන්න මේ විදිහට ද්විතීයික ආචාර්යණය කියන එක විවිධ මාධ්‍යයන් ඔස්සේ බෙදෙනවා මෙන්න මෙහෙමක චුම්බක මාධ්‍ය ප්‍රකාශ මාධ්‍ය සහ ඝන තත්ත්වයේ මාධ්‍ය කියලා. හරිද මේවට වෙන වෙනම උදාහරණක් තියෙනවා. ඔයගොල්ලන්ගේ අච්චු පොතේ 49 වෙනි පිටුවේමයි මේක තියෙන්නේ. චුම්බක මාධ්‍ය වලට උදාහරණ hard disk, floppy disk, magnetic tape වගේ ඒවා ඊළඟට ප්‍රකාශ මාධ්‍ය වලට උදාහරණ CD, DVD, Blu-ray disc වගේ ඒවා ඊට පස්සේ ඝන තත්ත්වයේ උපක්‍රම තමයි USB flash, memory card